නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු මහා කරුණික වූ සසර දුකින් නිදහස් වීම පිණිස පවතින මේ උතුම් සද්ධර්මය ලෝකානුකම්පාවේ යුතුව දේශනා කොට වදාළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරනු ලබන්නේ එංගලන්තයේ විසින පින්වත් සිතුමී අරඹගේ සෙව්මී අරඹගේ යන ඒ දියණිවරු ඇතුළු පවුලේ සෑම සියලු දෙනා විසින් ඒ අයගේ මූලිකම අරමුණ බවට පත්වෙන්නේ මිය පරලොව යන්ට යෙදුණු ගුණපාල අරඹගේ පියාණන්ට, ඊබට් රාජපක්ෂ පියාණන්ට, රත්නසූරිය මිත්තනිවරුන් ඇතුළු ඒ සියලෝම මුත්තනුවන්ට සහ මිත්තනියන්ට පරලෝ ජීවිතයට සංග්‍රහා පිණිස පින්පෙත් අනුමෝදනා කරන අදහසිනුයි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය දරනු ලබන්නේ. වාසනාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවෙන් අපිට ශ්‍රවණය කරන්න ලැබෙනවා අපේ ජීවිතයට බොහෝම වටින අවවාද රාශියක්. මේ අවවාදයන් අපට ඉගෙන ගන්නට ලැබෙන්නේ උතුම් රහතන් වහන්සේලා දෙනමක් මුල් කරගෙන. මේ රහතන් වහන්සේලා දෙනම එකම පවුලේ උපන්න සහෝදරයෝ දෙන්නා. රාධ සුරාධ. රජගහ නුවර එකම පවුලේ උපන්නා සහෝදරයෝ දෙන්නෙක්. වැඩිමලාගේ නම රාධ, බාලයාගේ නම සුරාධ. මේ දෙන්නම මහා පින්වන්තයෝ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා නොබෝ කලකින්ම කෙලෙස් නැසලා රහතන් වහන්සේලා බවට පත් වුණා. ආන්ගේ රහතන් වහන්සේලා මේ ජීවිතයේ යහපත පිණිස නිකෙලෙස් සිතින් වදාළ ගාථා. පින්වතුනි, රාධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ අගතනතුරු ලැබපු රහතන් වහන්සේ නමක්. මොන කරුණෙක්ටද අගතනතුරු ලැබුවේ රාධ මහරහතන් වහන්සේ? ඒත දග්ගම් භික්කවේ මම ශාවකානං භික්ඛූනං පටිභාණීයකානං යදිදං රාධෝ. පින්වත් මහණෙනි, මාගේ මේ බුදුසසුනේ අවබෝධයට හේතු වෙන ධර්ම කතා පවසන භික්ෂූන් අතර අග්‍ර භික්ෂුව බවට පත් වෙන්නේ මේ පින්වත් රාධයන් කියලා ශාස්ත්‍රඥ වහන්සේ ගුණ වර්ණනා කරපු භික්ෂුව. මේ රාධය කියලා කියන්නේ පින්වතුනි, පදුමුත්තර බුද්ධ ශාසනයේදී පින් පුරපු කෙනෙක්. පදුමුත්තර බුද්ධ ශාසනය කියන්නේ මීට කල්ප ලක්ෂයකට ඉහත. ඕන්න පුරණ ලද්ද පින් ඇතුව රජගහ නුවර උපන්නා ධනවත් පවුලක. මෙයාගේ නම රාධ. පවුලේ වැඩිමලා. පවුලේ වැඩිමලා විදිහට දෙමව්පියන්ට වෙන්න ඕන ඔක්කොම උපස්ථාන සිද්ධ කළා. හැබැයි සාමාන්‍යයෙන් තේරෙන වයසේ ඉඳලාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා. භික්ෂුන් වහන්සේලාව නිතර ඇසුරු කරනවා. ජීවිතේ කියන යම් තේරුමක් තිබුණා. ඒ හින්දා මේ පැවිදිවීමේ ආසාව තිබුණා. සිටු පවුල කොච්චර ධනවත් වුණත් තමන්ගේ නිවස විවාහාදියට එළඹුන්නේ නැහැ. පස්සේ අම්මයි තාත්තයි දෙන්නා මිය පරලෝ ගියාට පස්සේ රාධ ස්වාමීන් වහන්සේලාගේ ඇසුරට එනවා. හැබැයි ස්වාමීන් වහන්සේලාගේ ඇසුරට මේ එනකොට රාධ ටිකක් වැඩිමහලුයි. වයසයි. වයසක කෙනෙක්. මේ රාධ බ්‍රාහ්මණයා වයසට පත් වෙලා මේ භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන ආරාමයට ඇවිල්ලා
ඉතින් ඔය අප උපස්ථාන ආදී කරගෙන ඉන්නවා පැවිදි වෙන්න විශාල ආසාවක් තියෙනවා. මේ ආසාවෙන් තමයි ඇවිල්ලා ඉන්නේ. භික්ෂුන් වහන්සේලාට නිතර දෙවේල කියලා තියෙනවා අනේ ස්වාමීනි මාත් ආසයි මහාන වෙන්න. අනේ මාවත් පැවිදි කරන්නකෝ කියලා. නමුත් කිසිම භික්ෂුවක් ඒකට ඉදිරිපත් උනේ නැහැ. කිසිම භික්ෂුවක් ඒ රාදගේ වචනේ මහා ලොකුවට සැලකිල්ලකට ගත්තේ නැහැ. අනේ දවස් කීපයක් යනකොට මාසේ හමාර ගත වෙනකොට මේ රාද බ්‍රාහ්මණයට පැවිද්දට කොච්චර ආසා තිබ්බද කියන්නේ කෙට්ටු වුණා. කෙට්ටු වෙලා ඇදීලා ගිහිල්ලා නිකන් ලෙඩෙක් වගේ වුණා. දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකේ බලනවා. ඒ මහා කරුණා ඇසින් සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ දෙස බලනකොට බුදුරජාණන් වහන්සේට පේනවා මහා පින්බලයක් අරගෙන ආපු කෙනෙක් පැවිද්දට ආසාවෙ ඉන්නවා. පැවිද්ද නොලැබීම නිසා ලෙඩ වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ එදා වැඩම කළා මේ විහාරයට. වැඩම කරලා විහාරයේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරනකොට ඕන රාද ඉන්නවා කෙළවරකට වෙලා අප උපස්ථාන කරන කෙනා. බුදුරජාණන් වහන්සේ ඇහුවා අපේ රාද මොකෝ මේ ඇදීලා ගිහිල්ලා රාද ලෙඩ වෙලා වගේ මොකෝ රාද අකමැත්තෙන් වගේ. එතකොට රාද කියනවා අනේ ස්වාමීනි මම මහාන වෙන්න හරි ආසයි. මම මේ භික්ෂුන් වහන්සේලාට කීප විටක්ම කිව්වා අනේ ස්වාමීනි මට මහාන වෙන්න ලැබුණ නෑ ඒත්. මේ මහාන වෙන්න තියෙන කැමැත්ත නිසාමයි ස්වාමීනි මට මහාන වෙන්න ලැබෙන්නේ නෑනේ කියලා දුකක් හටගත්තේ. ඒ දුකට තමයි මම මේ විදිහට ඇදිලා ගියේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ රැස් වෙලා හිටපු මහත් වූ භික්ෂු සංඝයාගෙන් අහනවා මහණෙනි මේ රාදව පැවිදි කරගන්න තරම් රාදකින් උපකාරයක් ලැබූ භික්ෂුවක් මෙතන නැද්ද කියලා ඇහුවා. එතකොට කිසිම භික්ෂුන් වහන්සේ නමක් ඔකට ප්‍රති උත්තර දුන්නේ. ඔය මහා පිරිස මැද ඉන්නවා ධර්මසේනාධිපතීන් වහන්සේ. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ රාද කරපු උපකාරයක් සිහිපත් වෙනවා. රාද මට පෞද්ගලිකව මේ උදව්ව ස්වාමීනි කළේ. දවසක් ස්වාමීනි මම මේ රජගහනුවර පිණ්ඩපාතේ වඩිනකොට ඒ කාලේ රාද මේ ආරාමයට අප උපස්ථාන කරන්නට ඇවිල්ලා නැහැ. ඒ වුණාට ස්වාමීනි රාද මම පිණ්ඩපාතේ වඩිනවා දැකලා වෙන කෙනෙකුට වචනයක් කිව්වා මේ මෙහෙම. අනේ මේ ස්වාමීන් වහන්සේට දානෙ හෙන්දක් පූජා කරන්නකෝ කියලා මගේ පාත්‍රයට දානෙ ලැබෙන පිළිවෙලක් හැදුවා මේ රාද. ස්වාමීනි මං ඒ කාරණේ සිහි කරනවා කිව්වා. එතකොට බලන්න ශාස්ත්‍රඥ වහන්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණයට සාදුකාර දුන්නා. සාදු සාදු සාරිපුත්ත සාදු සාදු කතඤ්ඤෝසි සාරිපුත්ත ඉමන්තුවා. සාරිපුත්තේ ඔබ කතඤ්ඤු කෙලෙහි ගුණ දන්න කෙනෙක්. සාරිපුත්තේ ඔබ කෙලෙහි ගුණ දන්න කෙනෙක්, කෘත ගුණ දන්න කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ ගොඩාක් සතුටු වුණා. සාදුකාර පැවැත්තුවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ධර්මයකුත් දේශනා කළා. ඈත අතීතයේ ජාතක සිදුවීමක් අලීන චිත්ත කියන ජාතකය. ඉතින් අපිට මේ දහම් කතාවේදී ජාතක කතාව විස්තර කරන්න කාලයක් නැහැ. අලීන චිත්ත ජාතකයේත් ඉස්මතු වෙන්නේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල තිබුණ කෙලෙහි ගුණ දන්නා බව. යමෙක් කෙලෙහි ගුණ දන්නවාද යමෙක් කෙලෙහි ගුණ සිහි කරනවාද හේ සත්පුරුෂයාය. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සත්පුරුෂ ගුණයෙන් බැබලී ගිය උත්තමයා. අර රාද දන් හෙන්දක් බෙදලාත් නෙමෙයි. දානෙ හෙන්දක් පූජා කරන්ට කියලා යොමු කරපු වචනේ මතක තිබ්බා. මට මෙහෙම උදව් කළා කියලා.
බලන්න පින්වතුනි සත්පුරුෂකම. ඔය රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනකොට කී දෙනෙක් නම් සාරිපුත්ත මහරහතන් වහන්සේට දම් බෙදලා ඇද්ද? ඒ පිරිවර තලයේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දම් බෙදපු කෙනා නෙමෙයි. දාන ටිකක් බෙදන්ට කියලා වචනයක් කියපු කෙනාගේ වචනෙත් මතකයි. කෙලෙහි ගුණ දන්නා බව. මේවා අහලා අපිත් අපේ ජීවිතවල චුට්ට හරි ඇති කරගන්න මහන්සි වෙන්න ඕනේ. අනිත් අය අපිට කරන ලද සුළු හෝ උපකාරය සිහි කරන්න දක්ෂ බව. ඒක හරිම සුන්දර ගුණයක්. ඒක සත්පුරුෂයන්ට තියෙන ගුණයක්. ඒ ගුණය යම් කෙනෙක් ගාව තියෙනවා නම් ඒ ගුණය උපද්ද ගන්න කෙනා සත්පුරුෂයන්ගේ ගොඩට ලං වෙනවා. ආන්නේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත එහෙනම් ඔබම මේ රාදව ඔබේ ශිෂ්‍යයෙක් හැටියට පැවිදි කරගන්න කිව්වා. ඕන් ඔය විදිහට රාදට පැවිද්ද ලැබුණා. පැවිදි වුණාට පස්සේ පුදුමාකාර කීකරුකමක් කියනවා. ඒ කියන්නේ පින්වතුනි සාමාන්‍යයෙන් මේ වයසට ගිහිල්ලා පැවිදි වුණාට පස්සේ ඒ වයසට ගිහිල්ලා පැවිදිච්ච භික්ෂුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි විදිහේ කීකරුකමක් මේ රාද ස්වාමීන් වහන්සේ ළඟ තිබුණා. දැන් ටිකක් වයසයිනේ. වයසක අය සාමාන්‍යයෙන් හරි අමාරුයිනේ මෙල්ල කරගන්න. ඒ වයසක අයට කරුණු කාරණා තේරුම් කරන්න ගියාම අර තමන්ගේ වයසේ තියෙන දැනුමත් එක්ක හරි අමාරුයි දමනය කරගන්න. හැබැයි මේ රාද ස්වාමීන් වහන්සේගේ කිසිම දුර්වලකමක් තිබෙන්නේ නැහැ. යම් වචනයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවාද ඒ වචනේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්නේ නැහැ. ඒ අවවාදයට අනුවම හික්මුණා. ගුරුදේවයන් වහන්සේ යමක් කියනවාද ඒ විදිහටම කටයුතු කළා. බොහෝම කීකරු විදිහට සම්බුද්ධ ශාසනය පිළිවෙත් පුරුවා. ඒතර බුදුරජාණන් වහන්සේ තව කාලෙක සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ හමු වෙච්ච වෙලාවක ඒ වෙලාවේ රාද ස්වාමීන් වහන්සේත් හිටියා. බුදුරජාණන් වහන්සේ අහනවා "ඈ සාරිපුත්ත ඔබේ මේ ගෝල නම කොහොමද? මේ ගෝල නම ඔබේ හිත සතුටු වෙන විදිහට කටයුතු කරනවද කියලා ඇහුවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා "ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ශිෂ්‍යෙක් විදිහට රාදගේ ගති පැවතුම් ඊටාම ලස්සනයි" කිව්වා. රාද හොඳට කීකරුයි කිව්වා. බුදුරජාන් වහන්සේ එතකොට කියනවා "ඈ සාරිපුත්ත මේ වගේ ශිෂ්‍යයෝ තවත් ඉන්නවට ඔබ කැමතිද?" ඒ රාද ස්වාමීන් වහන්සේ ගති පැවතුම් වලට කොච්චර හිත පැහැදිලා තියෙන්න ඇද්ද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා "ස්වාමීනි මේ වගේ ගෝලයෝ නම් මේ වගේ ශිෂ්‍යයෝ නම් කොච්චර හිටියත් කමක් නැහැ. ඇයි මේ ශිෂ්‍යයන්ව দমনය කරන්න අමාරු නෑ. ඒ ශිෂ්‍යයන්ට দমনය වීම පිණිස අවශ්‍යම ගුණය තියෙනවා. ඒ দমনය වීම පිණිස අවශ්‍යම ගුණය මොකද්ද? කීකරු බවයි. කීකරු බවයි. සත්පුරුෂයන්ගේ වචනයට අවනත වීමයි. මේ කීකරුකම කියලා කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ අතිශයින් වර්ණනා කරපු එකක්. බුදුරජාණන් වහන්සේ මේ රාද තෙරුන් වහන්සේ කීකරුයි කියලා දැනගෙන රාද තෙරුන් වහන්සේ ආරම්භයා බොහෝම ලස්සන ගාථාවක් වදාලා "නිදීනංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සනං නිග්ගයිහවාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ." මේ ගාථාව බුදුරජාන් වහන්සේ වදාළේ රාද තෙරුන් වහන්සේ ආරම්භයා ධම්මපදයේ පණ්ඩිත වර්ගයේ මේ උතුම් ගාථා රත්නයේ අන්තර්ගත වෙනවා. මොකක්ද එහි අර්ථය? නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සනං. තමන්ගේ වැරැද්දක් දැකලා යම් කෙනෙක් පෙන්නනවා නම් නිධානයක් පෙන්නනවා වගේ.
සත්පුරුෂ උත්තමයෝ තමන්ගේ වරදක් දැකලා පෙන්වීම බුද්ධ ශාසනය තුල කියන්නේ නිධානය පෙන්වීම කියලා. නිධානය කුමක්ද පින්වතුනි? ඕක වැරදි කියා පෙන්වීමයි. ඔය කායික ක්‍රියාව දොස් සහිතයි කියා පෙන්වීම නිධානයක් පෙන්වීම බඳුයි. ඔය වචනය දොස් සහිතයි කියා පෙන්වීම නිධානයක් පෙන්වීම බඳුයි. ඔය කල්පනා කරන විදිහ වැරදි කියා පෙන්වීම නිධානයක් පෙන්වීම බඳුයි. ඔය භජනය කරන කෙනා භජනය නොකළ යුත්තේ කියා පෙන්වීම නිධානයක් පෙන්වීම බඳුයි. නිධානයක් පෙන්නලා දෙනවා වගේ දුටු වරද පෙන්වා දෙන නිග්ගයිහවාදීන් මේදාවින් ඒ වරදට නිග්‍රහ කරන නුවණැත්තෝ ඇසුරු කළ යුත්තේ තාදිසම් පණ්ඩිතම් භජේ. එබඳු පණ්ඩිතයෝ එබඳු නැනවතුම් ඇසුරු කරන්ට තාදිසම් භජමානස්ස එබඳු නැනවතුන් ඇසුරු කළොත් සෙය්‍යෝ හෝති ජීවිතයට යහපතම වෙයි. න පාපියෝ පාපී දෙයක් නම් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ওই ගාථා රත්නේ වදාරලා කියනවා මහණෙනි ඔබත් මේ රාද වගේ වෙන්න. රාද වගේ ආචාර්යයන් වහන්සේට කීකරු ගෝලයෙක් වෙන්න. නැනවත් උතුමන්ට කීකරු කෙනෙක් වෙන්න. ඒ වචනේ ඉක්මවා යන්නේ නැති කෙනෙක් වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ හරියට ගරහ කළා අකීකරුකමට. ඒ කාලේ ඇතැම් භික්ෂුන් වහන්සේලා ඕන මහාන වෙනවා. මහාන වුණාට පස්සේ මේ ආචාර්යයන් වහන්සේලාගේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ වචන ගණන් ගන්නෑ. හරි අමාරුයි দমনය කරන්න. එතකොට ඔන්න ආචාර්යයන් වහන්සේලා වැඩිහිටි භික්ෂුන් වහන්සේලා අවවාද අනුශාසනා කරලා দমনය කරගන්න බැරි කොට බුදුරජාන් වහන්සේ ළඟට අරගෙන යනවා. ඔහොම වුණා ඒ කාලේ එක භික්ෂුවකට. ඒ භික්ෂුව භාග්‍යතුන් වහන්සේ ළඟට එක්ක ගියාම බුදුරජාන් වහන්සේ අහනවා. "ඈ භික්ෂුව, ඇත්තද මේ ඔබ හරි අකීකරුය කියන්නේ?" එතකොට මේ භික්ෂුව ගාව අකීකරුකම තිබ්බාට හැබැයි හොඳ එකක් තිබ්බා. ඒ හොඳ එක තමයි ඇත්ත කතා කිරීම. අවංකකම. බුදුරජාණන් වහන්සේ අහපුවම ඇත්තද භික්ෂුව අකීකරුයි කියන්නේ කියලා ඒ භික්ෂුව අනේ එහෙමයි ස්වාමීනි කියලා පිළිගත්තා. නැත්නම් අවංක නැති චරිතේ, වංචාකාර චරිතේ, බොරු කියන චරිතේ ස්වභාවය මොකද්ද? ඔහේ මේ වැරද්ද කරනවාද කියලා අහුවොත් එහෙම හාපෝ නෑ මං කරන්නේ කියනවා. ඒ තමයි කපටියාගේ අවංක නැති චරිතේ ස්වභාවය. අර භික්ෂුවට තිබ්බ අවංකකම. ඉතින් මේ භික්ෂුව පිළිගත්තට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළා "ඒ භික්ෂුව මේ ස්වාක්කාත වූ බුද්ධ ශාසනී පැවිදි වෙලත් ඔහි නැසෙන්නද ලැහැත්ති. ඈත අතීතේ ගිජුලිහිණි කුලයේ ඉපදිලා හොඳ ශක්ති සම්පන්න ගිජුලිහිණියෙක් විදිහට ඉඳලත් අවවාදෙ පිළිගන්න බැරි නිසා නැසිලා ගියා කිව්වා. මේ බුද්ධ ශාසනයෙන් නැසෙන්න ලැහැත්ති කියලා ඇහුවා. එතකොට අර භික්ෂුව අහනවා "අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ ඈත අතීත ජීවිතේ මන් නැසිච්ච කතාව මොකද්ද?" එතකොට කියනවා භික්ෂුව එනම් හොඳට අහගන්න. ඈත අතීතේ සංසාර ගමනේ පාරමී පුරමින් එන මහ බෝසතාණන් වහන්සේ මහා ගිජුලිහිණි පිරිසකට ගිජුලිහිණි රාජයා වෙලා ඒ ගිජුලිහිණි කාණ්ඩෙටම නායකයා වෙලා උපන්නා. මේ ගිජුලිහිණි රාජයාට දාව ගිජුලිහිණි පැටියෙක් උපදිනවා. ඒ පැට්ටා විදිහට උපන්නේ ඔහේ කිව්වා. එතකොට මේ මහා ගිජුලිහිණි රාජයා වයෝ වෘද්ධ වෙනකොට වයසට යනකොට ඒ ගිජුලිහිණි රාජයා දුර්වල වෙද්දී අර ඉපදිච්චි පැටියා දැන් ලොකුයි. කාණ්ඩේ නායකයාගේ පුත්‍රයා නිසා ඒ ගිජුලිහිණියාට විශේෂ ඥානමය ශක්තියක් ලැබිලා තිබුණා. අනික් ගිජුලිහිණි ඔක්කොටම වැඩිය උඩට ඉගිල්ලෙන්න පුළුවන්. මේ තරුණ වයසේ ගිජුලිහිණියා මේකෙන් මත් වුණා. මත් වෙලා මූ අනිත් හැම ගිජුලිහිණියකටම උඩින් ඉහළ අහසට යනවා. දවසක් තමන්ගේ පුත්‍රයා ගැන මේ කල්පනා කරපු අර මේ බෝසත් ගිජුලිහිණි රාජයා
මේ පුත්‍රයාට කතා කරනවා. කතා කරලා කියනවා පුත්‍රය උඹට අනික් ගිජුලි හිණින්ට වඩා උඩ යන්න පුළුවන් බව හැබෑව. හැබැයි පුත්‍රය උඹ යා යුතු උඩ ගැන සීමාව තේරුම් ගන්න ඕන. පුත්‍රය උඹ උඹේ ශක්තියෙන් යම් උඩකට යද්දී මේ මහ පෘථුවිය හරියට වතුරක් මැද තියෙන බෝලයක් වගේ පේන්න ගත්තොත් එහෙම මේ මහා පෘථුවිය බෝලයක් වගේ උඹට පේන්න ගත්තොත් එහෙම එතනින් උඩට නම් පුතේ උඹ යන්න එපා. එතනින් උඩට ගිහිල්ලා උඹ නැසෙන්න නම් එපා කිව්වා. එතකොට ගිජුලි හිණියා මේක අහගෙන හිටියා. හිතට ගත්තේ නෑ. දවසක් ගිජුලි හිණි රෑනත් එක්ක මෙයා මෙයාගේ දක්ෂකම පෙන්වන්නත් එක්ක ඉහළට ඉගිල්ලෙනවා. ඉගිලිලා පහළ බලනකොට තමන්ගේ පියා යම් විදිහකට කිව්වාද මේන්න ඒ විදිහට බෝලේ වගේ පේනවා මේ පෘථිවිය. තාත්තගේ අවවාදේ මතක් වුණා. අවවාදේ මතක් වෙනකොට දමනය වෙන එකට කියනවා කීකරුකම. අවවාදේ මතක් වෙනකොට අවවාදේ ගණන් ගන්නේ නැති එකට කියනවා අකීකරුකම. එතකොට මේ ගිජුලි හිණියට තිබ්බ කීකරුකම නෙමෙයි. අකීකරුකම. එපා කියලා තියෙද්දී එතනින් උඩට ගියා. එතනින් උඩට යනකොට පින්වතුනි ඒ ඉහළ අහසේ වාතය ගිජුලි හිණියෙකුට දරා ගන්න බැරි එකක්. උඩ තියෙනවා වේරම්භ කියලා වාතයක්. මේ වේරම්භ කියන මහා සැඩ වාතයට ඒ සැඩ හුළඟට මේ ගිජුලි හිණියා අහු වුණා. අහු වෙච්ච ගමන් කෑලි කුඩු වෙලා ගියා. නැසුණා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව මේ සම්බුද්ධ ශාසනයේ ස්වාක්ඛාත ශාසනය තුල ඔබට කීකරු වෙන්න බැරි වුණොත් ඔබට සිද්ධ වෙන්නේ එදා නැසුණා වගේ අදත් නැසෙන්නයි. හැබැයි මේ භික්ෂුවට අර අවංක බව නිසා වාසනාව තිබුණා. ඒ භික්ෂුව මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය අහපු ගමන් සංවේගයටපත් වුණා. ඒ ජාතක කතාව අවසානයේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. සෝතාපන්න වුණා භික්ෂුව. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේ අපි හැම දෙනාගේ ජීවිතේ අපිට තියෙන විශේෂ මේ දක්ෂකමක් වෙන්න ඕන. කීකරුකම ඇති කර ගැනීම. අපි කීකරු වෙන්න ඕනේ කාටද? ශ්‍රාවකයෝ විදිහට ශාස්ත්‍රූන් වහන්සේටයි අපි කීකරු වෙන්න ඕනේ. අපේ යහපත කැමතිව අපගේ ශාස්ත්‍රූන් වහන්සේ යම් දහමක් වදාළද? යම් අවවාදයක් අනුශාසනාවක් කළාද? ආන්ගේ අවවාදයට අනුශාසනාවට අනුව දමණය වෙන්න පුළුවන් නම් අපේ ගාව තියෙන කීකරුකම. ඒ කීකරුකම අපි ළඟ තිබුණොත් ඒ කීකරුකමෙන් තමයි අපි ශාස්ත්‍රූන් වහන්සේට ලං වෙන්නේ. ඒ කීකරුකමෙන් තමයි බුදුරජාන් වහන්සේ ඇසුරු කරන කෙනෙක් බවට අපිපත් වෙන්නේ. ඒ කීකරුකම තියෙනවා නම් ශාස්ත්‍රූන් වහන්සේ පිරිනුවම් පාපු යුගයේ වුණත් ඒ ශාස්ත්‍රූන් වහන්සේගේ ඇසුරේ ඉන්න ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ එක අවස්ථාවක දේශනා කළා සංඝාටි කන්න කියලා ධර්මයක්. ඒ සංඝාටි කන්න සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ කීකරුකමට කොච්චර සතුටු වුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔන්න මගේ ළඟ භික්ෂුවක් ඉන්නවා. එයා ශාස්ත්‍රූන් වහන්සේගේ සිවුරේ කොනින් අල්ලගෙන ඉන්නවා. සංඝාටි කන්නය සිවුරු කොන එයා අල්ලගෙන. ශාස්ත්‍රූන් වහන්සේත් එක්කම එයා ඇවිදිනවා. බුදුරජාණන් වහන්සේ පියවර තබන දිහා බලාගෙන ඒ විදිහටම ඇවිදිනවා. බුදුරජාණන් වහන්සේ වාඩි වෙනකොට ඒ සමීපයේ මෙයත් වාඩි වෙනවා. බලාගෙන ඉන්න අයට හිතෙනවා ඈතට අනේ මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ කියලා හිතෙනවා. හැබැයි මහමනි ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ අවවාදයට කීකරු වෙන්නේ නැහැ. ඒ අවවාදය හිතට ගන්නෑ. ඒක පුරුදු කරන්න ඕනා කියලා හිතන්නේ. එයා ඒ අවවාදයට අනුශාසනාවට අනුව හික්මෙන්න මහන්සි ගන්නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සිවුරු කොන අල්ලගෙන හිටියත් ඒ භික්ෂුව ඉන්නේ මට ගොඩාක් දුරින්.
මමත් ඉන්නේ ඒ භික්ෂුවට දුරින්. එයා ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කරන්නේ කිව්වා. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේට යොදුන් 100ක් ඈතට වෙන්න ඔන්න භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාන් වහන්සේ දැකලා නැහැ. ඇස් දෙකෙන් බුදුරජාන් වහන්සේ නොදුටු ඒ භික්ෂුව හැබැයි බුදුරජුන්ගේ ධර්මයේ මෙයයි කියලා අහලා ඒ ධර්මයට අනුව කීකරු වෙන්න මහන්සි ගන්න කෙනෙක්. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඒ භික්ෂුව ගොඩාක් දුරකට වෙන්න හිටියත් එයා ඉන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟමයි. ශාස්ත්‍රුන් වහන්සේත් ඉන්නේ එයා ළඟමයි. ඔහු භාග්‍යතුන් වහන්සේව ඇසුරු කරන කෙනාය. බලන ලස්සනනේ. ඒ නිසා අද වුණත් පින්වතුනි අපිට ඒ කීකරුකම තියෙනවා නම් ඒ කීකරුකම මුල් කරගෙන තමයි මේ සම්බුද්ධ ශාසනයේ යම් හෝ දියුණුවක් කරා යන්න පුළුවන් වෙන්නේ. ඒ කීකරු කෙනාටම තමයි ශාස්ත්‍රුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදවා ගන්නට අවකාශ සැලසෙන්නේ. ඉතින් එදා රාද තෙරුන් වහන්සේ නිසා බුදුරජාන් වහන්සේ ඒ කීකරුකම නැනවත් ගුණවත් උතුමන්ගේ වචනයට අවනත වීම වර්ණනා කළා. අනෙක් භික්ෂුන් වහන්සේලාටත් එහෙම වෙන්න කිව්වා. ඉතින් ওই රාද තෙරුන් වහන්සේ කියන්නේ නිතර බුදුරජාන් වහන්සේ හමුවට පැමිණිලා දහම් කතා කරපු භික්ෂුවක්. බුදුරජාන් වහන්සේ විහාරයේ වැඩ ඉන්න කාලේ නිරන්තරයෙන් බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා මේ භාග්‍යතුන් වහන්සේගෙන් බොහෝම වටින ප්‍රශ්න රාශියක් අහලා තිනවා. සංයුත්ත නිකාය තුන පොත් වහන්සේගේ රාද සංයුක්තය කියලා. දේශනා ගණනාවක් තියෙනවා පින්වතුනි. මේ දේශනා ඔබට කියව ගන්න පුළුවන්. මේ පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරන හැටිමයි අහලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධ විදර්ශනාව ගැනමයි රාද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒ අහන ප්‍රශ්නෙට බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නා. රාද ස්වාමීන් වහන්සේ ඒ අහන ප්‍රශ්න හොඳට හිතින් විමසුවා. ඉතින් නොබෝ කාලයකින්ම සියලුම කෙලෙස් නැසලා රාද ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ අරහත්ත්වේ සාක්ෂාත් කළාට පස්සේ උන්වහන්සේ අපදාන පාළියේදී මෙන්න මෙහෙම ගාතාවක් කියනවා. සක්කච්ඡා මුනිනෝ වාක්‍යං සුනෝමි මුදිතෝ යතෝ පටිභානීය කානග්ගං තතෝ මං තපසී ජිනෝ. බුදුරජාණන් වහන්සේත් එක්ක දහම් කතා කරනකොට මං සකසලාම ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්නවලට ශාස්ත්‍රුන් වහන්සේ කරන දහම් අවවාද මම බොහෝම පහන් සිතින් ශ්‍රවණය කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මාව මේ සම්බුද්ධ ශාසනය තුල අවබෝධයට හේතු වෙන ධර්ම කතා පවසන භික්ෂූන් අතර අග්‍රස්ථානයේ තැබුවා කියලා රාද මහරහතන් වහන්සේ තේරගාථා මේ රාද මහරහතන් වහන්සේ අපදාන පාළියේදී වදාරනවා. උන්වහන්සේගේ තේරගාථාව වෙනස්ම විදිහේ තේරගාථාවක්. මේ තේරගාථාව භික්ෂුන් වහන්සේලා උදෙසා කරපු බොහෝම ලස්සන අවවාදයක්. මේ අවවාදය අපේ ජීවිතයට බොහොම වටින එකක්. අහන්නේ ගාථා යථාගාරං දුච්ඡන්නං උට්ඨි සමති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති. ගේ හොඳට සෙවිලි කර නොගත්තොත් වැස්ස වහිද්දී වහලේ සිදුරු කරගෙන ගේ ඇතුළට වතුර වැටෙනවා. සමත විදර්ශනා වශයෙන් සිත නොවැඩුවොත් සිත සිදුරු කරගෙන රාගය ඇතුල් වෙනවා. සමත විදර්ශනා වශයෙන් හිතක් දියුණු කරගන්නට බැරිව ගියොත් එහෙම ඒ හිත හරියට කොයි වගේද? මේ හරියට සෙවිලි කරගන්නට බැරි වෙච්චි ගෙයක් වගේ. හරියට සෙවිලි කරගන්නට බැරි වෙච්චි ගෙදර වැස්ස වහිනකොට ඒ වහලේ අතරින් ගේ ඇතුළට වතුර වැටෙනවා. ගේ තෙමෙනවා. ඒ ගෙට වහලක් තිබ්බට වැඩක් නැහැ. ඒ ගේ තෙමෙනවා. ආන් ඒ වගේමයි
සමතයත් විදර්ශනාවත් කියන දෙක මේ හිත ඇතුලේ දියුණු කරලා හිත වඩා ගන්න බැරුව ගියොත් නොයඩෝ සිත් ඇති තැනැත්තාගේ ජීවිතය තුළට රාගය ඇතුල් වන්නේය. හිත නොවැඩීම නිසා. හිත නොවැඩීම නිසා. ඒ රාගය කියන ලාමක අකුසලේ නොවඩන ලද හිතට ඇතුල් වෙනවා. ඊළඟ අවවාදය. යථාගාරං සුච්චන්නං වුට්ටි න සමති විජ්ජති ඒවං සුභාවිතං චිත්තං රාගෝ න සමති විජ්ජති. ගේ හොඳට සෙවිලි කරගත්තොත් වැස්ස වහිද්දී වහලේ සිදුරු කරගෙන වතුර වැටෙන්නේ. අන්නේ වගේමයි සමත විදර්ශනා වශයෙන් දියුණු කරන ලද සිත. ඒ සිත සිදුරු කරගෙන රාගයට ඇතුළු වෙන්න පුළුවන් කමක් නැහැ. නිසා සමත විදර්ශනා වශයෙන් සිත දියුණු කිරීම කියන එක මේ රහතන් වහන්සේ අතිශයින්ම වර්ණනා කළා. ඇයි හේතුව? එසේ දියුණු කරගන්නා හිතෙන් තමයි සැප උපදින්නේ. මොකද මේ සරාගී බව කියලා කියන්නේ සංසාරයට ඇදගෙන යන එකක්. රාගය කියලා කියන්නේ සසරට අදින එකක්. රාගයට කෙනෙක් අහු වුණාට පස්සේ ඒ රාග සහිත පුද්ගලයා සසරටම යනවා. යම් දෙයක් ගැන රාග හිතුවිලි උපන්නට පස්සේ ඒ සරාගී බව හේතු කරගෙන ඔහු සසරටම ඇදී යනවා. සංසාර දුකින් නිදහස් වීම පිණිස ලැබෙන අවකාශ ඔහුට අහිමි වෙලා යනවා. ඒ නිසා රාගයට කියනවා රාගෝකෝ අන්ධකරණෝ. රාගේ වනාහි මේ සත්‍යයව අන්ධ කරන දෙයයි. අචක්කු කරනෝ සත්‍යයාගේ ප්‍රඥා ඇස නැති කරන දෙයයි. අඥාන කරනෝ මේ සත්‍යයව අඥානී බවට පත් කරවන දෙයයි. විඝාත පක්කිකෝ මේ සත්‍යයව දුකට ඇද දමන දෙයයි. අනිබ්බාන සංවත්තනිකෝ මේ සත්‍යයව නිවනින් ඈත් කරවන දෙයයි රාගය. එක භික්ෂුවක් ඒ කාලේ ඒ භික්ෂුව වඩිනවා පාත්තරෙත් අරගෙන පිණ්ඩපාතේ. ඒ පිණ්ඩපාතේ වඩිද්දී මේ භික්ෂුවට අර හිත කියන එක සමත විදර්ශනාවෙන් ආරක්ෂා කරගන්න බැරුව ගියා. හරියට මේ නිවසක වහලේ හරියට වහගන්න බැරි වුණා වගේ. දැන් මේ භික්ෂුව ඔහේ වෙන කල්පනාවක පිණ්ඩපාතේ වඩිනවා. හිත රැකගෙන නැහැ. වහලේ හරියට වහගෙන තියෙන්නේ නැති වෙලාවක වැස්සක් කඩා හැලෙනවා වගේ. මෙන්න රාගයට නිමිති වෙන රූපයක් ඉස්සරහට ආවා. හැඩයට ඇඳ පැළඳගත්ත ස්ත්‍රියාවක් ඉනවා. දැක ගමන් හිත කැළඹුණා. හිත පාලනය කරගන්න බැරුව ගියා. හිත ඇතුළට රාගය කියන එක ඇතුල් වුණා. දැන් මේ භික්ෂුවගේ සුව පහසු ඔක්කොම අර හිතවිල්ල විසින් අහිමි කරලා දාලා භික්ෂුන් වහන්සේ වෙහෙරට වැඩම කරාට පස්සේ වෙනදා තියෙන සුව පහසුව දැන් නැහැ. දැන් එක දිගට මතක් වෙන්න ගන්නවා තමන්ගේ ගිහි කාලේ බිරිඳ. ඒ ගිහි කාලේ බිරිඳ මතක් වෙලා බිරිඳ එනකොට අඬපු විදිහ මතක් වෙලා ආයේ හිතවිල්ලක් උපන්න. කොහොම වුණත් ඉතින් මගේ බිරිඳ නොවේ. මට රහට උයලා දීපු කෙනා නොවේ. මගෙත් එක්ක මේ සැප දුක බෙදාගත්ත කෙනා නොවේ. මං ඈව තැනි කරලා දාලා මෙහෙම ඉන්න එක හරිනේ. මම යනවා කියලා. ඔන්න දැන් සිවුරු අරින්න කල්පනා කළා. බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මා කල්පනා කළේ සිවුරු වරින්ට. ඇයි භික්ෂුව මොකෝ මේ සිවුරු වරින්ට කල්පනාව? කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට බිරිඳ මතක් වෙනවා. ඇය තනි පංගලමේ ඉන්නේ. ඇයට කාත් කවුරුවත් නැහැ. නිසා මං යන්න හේතුවා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුව ඔය කාන්තාව නිසාම ඔබ ඈත අතීතයේ අනතුරට ලක් වුණා.
දැන් මේ ජීවිතෙත් භික්ෂුව සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ස්වාක්ඛාත ධර්මයේ මුණ ගැහිලා ඔබ අදක්ෂ වුණොත් නම් ඒ ස්ත්‍රිය ඔබව ආයමත් විපතේ හෙලයි කිව්වා. එතකොට මේ භික්ෂුව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ මොකක්ද අතීතේ මට වෙච්ච නැස්පැත්තිය කිව්ව භික්ෂුව ඈත අතීතේ ඔබ ඉපදිලා හිටිය බොහෝම දුප්පත් කුලයක. තරුණ වයසට එනකොට බොහෝම රූමත් කාන්තාවක් ඔබ තමන්ගේ නිවසට කැන්දාගෙන ආවා. ඒ කැන්දාගෙන ආපු රූමත් කාන්තාව වෙන එකක් නෙමෙයි කිව්වා. ඕන් ඔය දැම්බිරිඳම තමයි කිව්වා. එතකොට මේ රූමත් කාන්තාව නිවසට එකතු කරගෙන ඇවිල්ලා මේ දෙන්න දැන් එකට ජීවත් වෙනවා. ওই කාලේ මේ ඒ ප්‍රදේශයේ සියලුම මිනිස්සු සහසම්බන්ධ වෙන සැනකෙළියක් ආරම්භ වෙලා තියෙනවා. මේ සැනකෙළිය පුරා දවස් 7ක්ම එක දිගට තියෙන එකක්. එතකොට ওই සැනකෙළියට ඉතින් මිනිස්සු ඔක්කොමලා ගිහිල්ලා නටලා ගයලා කාලා විනෝද වෙන සැනකෙළිය. මේ තරුණයාටත් ආස හිතුණා තමන්ගේ අලුත් බිරිඳත් එක්ක මේ සැනකෙළි භූමියට යන්න. මේ තරුණයා කියනවා සොඳුරි අපිත් යමු අද සැනකෙළි බිමට. එතකොට අර ගෑනු කෙනා මූණ පුඩුටු කරගත්තා. මූණ පුඩුටු කරගෙන කිව්වා අනේ මට නම් බෑ සැනකෙළියට යන්න. ඇයි සොඳුරි එහෙම කියන්නේ? මට අලුත් ලස්සන ඇඳුමක් නැතුව නම් මට බෑ කිව්වා. මේ තියෙන පරණ ඇඳුම් ඇඳලා යන්න බෑ කිව්වා. එතකොට කිව්වා අනේ සොඳුරි එහෙම කියන්න එපා. අපට කොහෙන්ද ධනය අලුත් ඇඳුම් ගන්න? එහෙම නෙවෙයි. අපි මේ සැරේ යන් තියෙන ඇඳුම් ඇඳගෙන සැනකෙළියට මං ඊළඟ වතාවේ සැනකෙළිය එනකොට නම් ඔයාට අලුත් ඇඳුමක් අරන් දෙන්න පොරොන්දු වෙනවා කිව්වා. එතකොට මේ කාන්තාව කියනවා එහෙනම් අපි තියෙන ඇඳුම් වලට අලුතින් පාට ගන්නමු. මං හරි ආසයි යන්නේ රතු පාට කුසුම්බ මල් වලින් ඒ කුසුම්බ මල් කහටින් මගේ ගවුම රතු පාටට පාට කරගෙන ඔයාගේ අතේ එල්ලිලා සැනකිලි භූමියට ගිහිල්ලා සන්තෝෂ වෙන්න විනෝද වෙන්න මං හරි ආසාවෙන් ඉන්නේ කිව්වා. මේ වචනේ කිව්වට පස්සේ අර මේ රාගයෙන් බැඳිලා ඉන්න ප්‍රේමයෙන් බැඳිලා ඉන්න මේ තරුණයාගේ හිතේ වචනෙට වසඟ වුණා. ඔහු කියනවා සොඳුරි අනේ ඉතින් කොහෙන්ද අපිට කුසුම්බ මල්? කිව්වා කුසුම්බ මල් ගොඩාක් තියෙනවා රජුරුවන්ගේ රජ උයනේ. එතකොට මේ තරුණයා ඇස් දෙක ලොකු කරගෙන බය වෙලා අහනවා සොඳුරි රජුරුවන්ගේ උයනේ තියෙන කුසුම්බ මල් මං කොහොම ගන්නටද? එතකොට මේ ස්ත්‍රියව කිව්වා තමන්ගේ පෙම්වතියගේ හිත තමන් ආදරය කරන කෙනාගේ හිත සන්තෝෂ කරන්නට කැමති පුරුෂයෙකුට කළුවර රැයක ඕක කරන්න බැරි කමක් නැහැ කිව්වා. කළුවර රැය මොකද්ද විශේෂත්වය? කිසි එළියක් නැහැ. අමාවකයි. ඒ අමාවක රාත්‍රියේ රජ්ජුරුවන්ගේ උයනට පැනලා කුසුම්බ මල් හොරෙන් කඩාගෙන වරෙන් කියලා මේ බිරිඳ කියනවා. රාගයට ඇලී ගියපු මේ පුරුෂයා මේක කරන්නේ මේ කියලා කල්පනා කළා. ඇයි හේතුව මොකද්ද? රාගයට හිත ඇලුන කල්හි ඔහුට කල යුත්ත නොකල යුත්ත නොපෙනී ඔහු අන්ධයාය. ඔහු අන්ධ වෙලා ඉන්නේ. ඔහුට ඊට පස්සේ පේන එකම දේ අර රාගෙ විතරයි. ඔහුට මැවි මැවි පේන්නේ තමන් කුසුම්බ මල් ටික පහසුවෙන් අරගෙන ඇවිල්ලා එව්වා මේ වර්ණ ගන්නවලා ඒකෙන් හදාගන්න කහටින් මේ තමන්ගේ සොඳුරියට රතු පාට ගවුමක් හදලා දීලා ඒ ගවුම ඇඳගෙන ඈත් එක්ක සැනකිලි භූමියේ නටනවා ඔහුට පේන්නේ. එතෙන්ට යනකන් ටික ඒකේ අනතුර එයාට පේන්නේ. හේතුව මොකෝ? රාගය කියන එක විසින් ප්‍රඥාව නැති කරලා දානවා. රාගය කියන එක විසින් ප්‍රඥාව කියන ඇස නැති කරනවා. ප්‍රඥා චක්කුව මේක නැති කරලා දෙනවා. අනේ මේ තරුණයාත් ගිහිල්ලා අමාවක රාත්‍රියේ පැන්න කියනවා රජාගේ උයනට. පැනපු ගමන් අහු වුණා. අහුවෙලා රාජපුරුෂයෝ ඇදගෙන ගියා
රජුරුව මහා නඩු විභාගයක් කරේ නෑ. රජුරුව කිව්වා උයනට පැන්නා නම් මොකට පැන්නාද දන්නේ නෑ ඕක. උල තියාපන් කිව්වා. දැන් උලක ඉඳලා උලේ ඉඳලා මේ ඇඟ දිගේ උල ñර ගාලා බහිනවා. අත් දෙක පිටිපස්සට බැඳලා නිසා මොකුත් කරගන්න බෑ. මේ මිනිස්සු උල තියෙන භූමියේ සාමාන්‍යයෙන් මිනිමස් කන කුරුල්ලෝ ඉන්නවා. මේ එක කුරුල්ලෙක් ඇවිල්ලා මේ තරුණයා පණ පිටින් ඉද්දීම මේ තරුණයාගේ ඔළුවේ වහලා මේ තරුණයාගේ එක ඇහැක් උගුල්ලන්න ලැහැත්ති. උගේ තියුණු තුඩෙන් මේ ඇහැට කොටනවා. එතකොට මේ තරුණයා ඒ ඔක්කොම මැද්දේ හිතුවිල්ලක් හිතනවා මෙන්න මෙහෙම. අයියෝ මේ උලක් මගේ ඇඟ දිගේ බහිනවා. මට වේදනාවක් නැත. එය නොවේ මට තියෙන වේදනාව. මේ කුරුල්ලෙක් මගේ ඔළුවේ වහලා ඌ මගේ ඇහැ උගුල්ලන්ට උගේ තියුණු තුඩෙන් අයිනවා. ඒකත් නෙවෙයි මට තියෙන වේදනාව. අනේ මගේ ආදරණීය සොඳුරියත් එක්ක මට ඈ රතු පාට වස්ත්‍රය ඇඳගෙන ඉද්දී ඇයත් සමග සතුටු වෙන්න සැනකිලි භූමියට යන්න බැරි වුණා. ඒකමයි මට තියෙන වේදනාව. ඒකමයි මට තියෙන දුක කිය ඒක හිත එහෙම්ම මේ උල බැහැලා මැරිලා නිරේ උපන් නරාගේ නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව එදා රාගය නිසා මේ උල හිඳුවලා මැරිලා නිරේ ගියපු කෙනා ඔහේ. එතෙන්ට යන්න පාර හදාපු කෙනා ඔහේගේ බිරිඳ. එයාම තමයි කිව්වා අදත් ඔය ගෙදෙට්ට වෙලා ඉන්නේ. ඉතින් අදත් ඔහේ ඔය ගමන ගියොත් එහෙම ඔතනින්ම නැසෙයි කිව්වා. ඉතින් මේ භික්ෂුව සිහිය උපද්දගත්තා. උපද්දගෙන තමන්ගේ හිත සමත විදර්ශනා කියන භාවනාවෙන් මනාව සංවර කරගත්තා. හරියට ගෙයක් මනාකොට සෙවිලි කරගන්නවා වගේ. වැහි වතුර නොයන විදිහට ගේ වහලේ මනාකොට සෙවිලි කරගන්නවා වගේ හිත දමනය කරගත්තා. උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා මේ සමත විදර්ශනා භාවනාව තුළින් තමයි රාගෙන් ඇවිස්සෙන හිත දමනය කරන්න තියෙන්නේ. ඔය අපි ඉගෙන ගත්තේ රාද මහරහතන් වහන්සේගේ ගාථා. ඊළඟ ගාථා වදාළේ සුරාද මහරහතන් වහන්සේ. සුරාද කියලා කිව්වේ කවුද? මේ රාද තෙරුන් වහන්සේගේ බාල සහෝදරයා. මේ රාද තෙරුන් වහන්සේ එහෙම නැත්නම් රාද කියන බ්‍රාහමණයා ගිහි ජීවිතය අත්හැරලා මහාන වුණාට පස්සේ අනේ මගේ අයියන්ඩි පැවිද්ද තෝරගත්තා නේද? අයියන්ඩි පැවිද්ද තෝරගත්තා නම් මටත් සුදුසු පැවිද්දයි කියලා හිතලා තමයි සුරාද මහාන වුණේ. මේ සුරාද තෙරුණුත් පැවිදි වුණාට පස්සේ බොහොම යහපත් විදිහට ජීවත් වෙච්ච කෙනෙක්. බුදුරජාන් වහන්සේත් සමග දහම් කතාත් කළා. ඒ දහම් කතාත් පින්වතුනි අන්තර්ගත වෙනවා සුරාද සූත්‍රයේ නමින් සංයුත්ත නිකාය තුන පොත් වහන්සේගේ. ඉතින් මේ දහම් කතා ආදිය කරලා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරපු සුරාද මහතෙරුන් වහන්සේත් නොබෝ කලකින්ම සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න මේ කාලේ ඒ පින්වන්තයන්ගේ ජීවිතවල ලස්සනනේ. එකම පවුලේ අයියා මලෝ දෙන්නාම රහතන් වහන්සේලා බවට පත් වුණා. සුරාද මහරහතන් වහන්සේ අරහත්ත්වයෙන් පස්සේ මේන්න මේ ගාථා වදාලා. මගේ ඉපදීම අවසන් වුණා. බුදු සසුනේ නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. දැස් අඳුරු කරන දැලක් වගේ තියෙන අවිද්‍යාව නැති කරලා දැම්මා. භවය ගැටගසන තෘෂ්ණාව මුලින්ම උදුරලා දැම්මා. ගිහිගේ අත්හැරලා දාලා මේ බුද්ධ ශාසනයේ මම පැවිදි වුණේ අර්ථයක් ඇතිව. අන්න ඒ උතුම් ජීවිතාර්ථය මා ලබා ගත්තා. හැම බන්ධනයක්ම නැති කරලා දැම්මා. මේ ගාථා වදාළේ සුරාද මහරහතන් වහන්සේ. ඉතින් අද අපි අපේ ජීවිතේට බොහෝම වටිනා අවවාද රාශියක් ඉගෙන ගත්තා. රාද මහරහතන් වහන්සේ සහ සුරාද මහරහතන් වහන්සේ කියන ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන,
ඒ චරිත ඇතුලේ තිබුණ හරි අසිරිමත් සිදුවීම් සහ උන්වහන්සේලාගේ අවවාද අන්තර්ගත තේරගාථා මුල් කරගෙන. ඉතින් ඒ උතුම් රාද මහරහතන් වහන්සේ සුරාධ මහරහතන් වහන්සේ යන සැබෑම රහත් මුනිවරුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුණාද අපටත් ඒ අමා මහ නිවන සුවසේම අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තුළින් ජනිත සියලුම පුණ්‍ය ධර්මයෝ පළමු කොට අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවියෝ සාදරයෙන් සතුටින් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීලාදීන්ද වැඩෙත්වා. ඒ දෙවියන්ගේ සියලු ආරක්ෂාව ආශිර්වාදය අප හැම දෙනාට දෙවියෝ නොවඩුවම සලසත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන ඒ සුපින්නතුල්ලාගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු ගුණපාල අරඹගේ පියාණන්ට ඊබට් රාජපක්ෂ පියාණන්ට රත්නසූරිය මිත්තනිවරුන් ඇතුළු සියලුම මුත්තනුවන්ට සහ මිත්තනියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ සිතුමී අරඹගේ සහ සෙවුණී අරඹගේ යන දියණිවරුන්ටත් අරඹගේ සහ රාජපක්ෂ පවුලට සම්බන්ධ සියලු දූ දරුවන්ටත් අනුමෝදන්ව ඒ දරුවන්ට අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකව කරගන්නට ලැබේවා. ඒ සඳහා රත්නත්‍රයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා. ඒ දරුවන්ගේ ජීවිතවලට නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. සුවසේම පින් කරගෙන සුවසේ ධර්මයේ හැසිරෙන්නට අවකාශ සැලසේවා. ඒ දරුවෝ හැම දිනාට මේ ගෞතම බුදුරජාන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් ලෙස පිහිට පිළිසරණ රැකවරණ සලස ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ සුජීවත්ව සිටින සමදරා රත්නපාල මෑණියන්ට කරුණා අරඹගේ මෑණියන් ඇතුළු ඒ සුජීවත්ව සිටින සියලු දෙනාට අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පatti සැලසේවා. අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයන් දරන එංගලන්තයේ වෙසෙන පින්වත් සිතුමී අරඹගේ සහ සෙවුණී අරඹගේ දියණිවරු ඇතුළු පවුලේ සියලු දෙනාට උතුම් ධර්ම දානමය පින්කමේ අනුහසෙන් සියලු යහපත සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුපින්වත් ඔබට මේ සියලු පින් අනුමෝදන්ව සියලු යහපත අභිවෘද්ධිය වේවා. කිසි කරදරයක් බාධාවක් නැතුව සුවසේ ධර්මයේ හැසිරෙන්න සුවසේ පින් කරගන්න ලැබේවා. මේ ගෞතම ශාසනය තුල සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.